තවත් අනර්ග දවසක දෙවියන් වහන්සේව නමස්කාර කරන්න පැමිණ සිටින ඔබ හැම කෙනෙක්ද අන්තර්ජාලය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වන හැම කෙනෙක්ද දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛය නැගිට සිටිමු. මම ඉල්ලනවා සෙනවිලි සහෝදරියගෙන් මේ කාලයේ යාත්‍රාවකින් ආරම්භ කරන්න කියලා. Hallelujah. Stuti Vema Swami Prashansa Vema. Atishudha Mahatam Davyana Mastikana Melankara Lavasya Swamini Vishesha Swami Alankara Lavasya Vasika Sabat Lavasya Apahama Keretimendru Karunamani Savasya Stuti Karnava Swami Vishesha Mekhala Vasika Mulvani Madati Baraka Napyanani Swami Navasya Pataka Mesita Avasana Dhamma Swami Navasya Kriyakala Maniva Swamini Vishesha Navasya Namaskar Kale Baraka Meyakshaga Swamini Obahase Namaskar Kale Tula Vasme Made Vedavasami Swamini Obahase Kriyakala Maniva Pyana Mahasa Swamini Gana Kanda Gitika Kanda Vasya Barakarnava Swami Novikini Kaswashi Karami Novikata Laleta Kanta Swamini Vadakana Vanda Ida Obahase Sprashikana Swamini Api Hakiyame Mat Api Bali Mat Nove Swamini Obahase Matme Kanavatikena Obahase Atme Sabakami Obahase Namaskara Mulikaranta Obahase Bakarakala Nanma Swamini Emehevanna Dava Obahase Barakarnava Adavase Obahase Sprashikaranta Obahase Alepakaranta Shuddhavna Kine Dalvati Pyanami Swamini Prakashakana Sam Vachana Obahase Sprashikaranta Swamini Obahase Atme Kriyakala Nanma Davase Swamini Swamini Mehi Venkata Sela Obahase Barakarnava Sialas Huni Krigananta Obahase Bakarakala Swami Selila Barakarana Nasi Jesus Christus Sevi Aditya Bhagavantana ආමේන්. ගීතාවලිය 100 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයෙන් මෙහෙම කියනවා. ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙමු. උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරා. ඉතින් මම අහන්න යන්නේ ඔබ කී දෙනෙක් මේ දොරෙන් ඇතුළට එනකොට ප්‍රීතියෙන් ආවද කියලා. අපි දන්නවා මේ කාලේ ගොඩක් අමාරු කාලයක්. අපි හැම කෙනෙක්ටම නුත් අපි මේ හැම අමාරුකම මැද්දේ උන්වහන්සේ දිහා බලනකොට අපි දෙවියන් වහන්සේ දිහා බලන වෙලාවේ උන්වහන්සේ අපේ හදවතේ සැබෑ ප්‍රීතිය සමාදාන කරනවා. ආමෙන්. හොඳයි අපි මේ වෙලාවේ ගීත කීපයක් ගායනා කරමින් අපේ දෙවියන් වහන්සේ ස්තුති කරමු. මන්ද උන්වහන්සේ අපට ප්‍රීතිය සමාදානය අපේ සියල්ල උන්වහන්සේ අපට දෙනවා යන වහන්සේ නිසා. Siti
තුළ සෝදිසි කරගන්න. අපේ සිත් සිතුවිලි දන්නේ උන්වහන්සේ අපටත් වඩා මේ වෙලාවේ අපිට උන්වහන්සේගේ සංගවෙච්ච සිතුවිලි කිසිවක් නැහැ. අපි උන්වහන්සේ ඉදිරියේ විවෘත වෙමු. අද දවසේ උන්වහන්සේව ප්‍රශංසා කරන්න, නමස්කාර කරන්න පුළුවන් හදවතක්, ආත්මයක් උන්වහන්සේ තුළ අපිට දෙන්න කියලා මේ වෙලාවේ Mahadana
ගීතිකා කණ්ඩායම ගීතිකාව ගායනා කරන අතරතුර ඔබට පුළුවන් ඉදිරියට ඇවිල්ලා ඒ සමාදම දමන්න. ආශිර්වාද නිසා ස්තුති කරනවා ස්වාමිනේ. පියාණන්
දුන්නා නුදුන්නා සෑම දායකකරම වහන්සේ ආශිර්වාද කරමැනව පියාණන් වහන්සේ උදෙසා වඩා දෙන පිණිස ස්වාමිනේ වහන්සේ අපේ හැම කෙනෙක්ගේම හදවත් වලට කතා කළ මැනව ස්වාමිනේ. ඒ වගේම ස්වාමිනේ ඉදිරි කාලේ වහන්සේ වාර කරන පියාණන් වචනය තුල වහන්සේම අපට කතා කරන්න කියලා ස්වාමී දාසය වහන්සේට බාරයි පියාණන් වහන්සේ ආලේප කළ මැනව පියාණන් වචනය තුල අපි හැම කෙනෙක්ටම වහන්සේට ඵල දරන්න වහන්සේ උපකාර කළ මැනව පියාණන් මේ සියල්ලක් බාර කරන යටත් කරන එකම ගැලවුම්කාර යේසුස් වහන්සේගේම නාමයෙන්. හොඳයි ඔබ ඔහොම ඉන්න අපි තව ගීතකවක් ගායනා කරන්න යනවා. ඉතින් ඊට කලින් මම කැමතියි ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේට ආදරෙයිද? ආමෙන්. ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණියත් ආදරෙයිද? ආමෙන්. හොඳයි අපි ගීතකවක් ගායනා කරන්න යනවා. ඔබ හැම කෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න. Amen. Hallelujah. Kii denek ඇත්තටම ආදරේ යේසුස් ක්‍රිස්තුස්. Amen. Right. සියලු දෙනා අසුන් ගන්න. මේ මෙලක්ක කාලේ අපි භවයේ දවසට කතා කරමු ලැබුවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ අතුලාන්ත ඩිස්ප්ලේ එක අපේ අතුලාන්තේ උන්වහන්සේත් එක්ක සූදානම් වෙන්න ඕනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත එවත් එක්කම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට අපි සූදානම් වෙන්න ඕනි කියලා. ඊළඟම ගියසකේ කතා කරා අපි වලින් එහා පැත්තේ ජීවිතේට මරණයට පස්සේ වෙන දෙයට අපි කොහොමද සූදානම් වන්නේ? ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත දෙවියන් වහන්සේ අපි හදන වෙලාවට අපි ඒකට ඉඩ දෙන්න ඕනි. මාබල් කතාව කියන එක මතකද මාබල් කතාව? ආමෙන්. මාබල් නැතු මේබල් මතකයි? නෑ. මාබල් මතකයි. හොඳයි. ආමෙන්. ඉතින් අද දවසේ අපි උන්වහන්සේගේ වචනේ බලමු. මේ කොරෝනා රෝගය පහුගිය දවස්වල තිබුණානේ. දැන් නැද්ද? තියෙනවා. ආමෙන්. කොරෝනා රෝගය එක අපිට මොනවාද උනේ ඒ කාලේදී? කොරෝනා රෝගය ධර්මෝණ දින කාලේ අපිට මොනවද උනේ? හලෝ මම ඇහෙනවද? කොරෝනා රෝගේ තියෙන කාලේ මොනවද උනේ? අපි ගිහලා හොඳට ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරා. ආමෙන්. කීයද කියලා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරා? සිස්ටර් කරේ ඉතින්. රයිට්. අපි කොරෝනා රෝගේ තියෙන කාලේදී මොනවද කරේ? අපි ගෙදරට කොටු වුණානේ. අපේ සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු අපිට කරගන්න බැරි වුණා. රැකියාවට යන්න බැරි වුණා. ඉස්කෝලේ යන ළමයිට බැරි වුණා. සාමාන්‍ය ජීවිතේ කිසිම කටයුත්තක් අපිට කරගන්න බැරි වුණා. වෙන එකක් තියා අපිට දෙවන් වහන්සේගේ මුඛාතර එන්න බැරි වුණා. කිසිම ඉරිදාවක් අපිට සභාවට එන්න බැරි වෙන සභාවල් වහලා තිබුණා. සමාජයට අනිත් දේවල් වල සාමාන්‍ය තත්ත්වයටපත් වෙද්දී අපිට දේව මාලිගාවට එන්න බැරි වෙන්න නීති රීති සකස් වෙලා තිබුණා. මේ කොරෝනා රෝගය අපිට ගොඩාක් දේවල්
සිදු කරනු ලැබුවා. අපේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කරනු ලැබුවා. නමුත් දැන් කොරෝනා රෝගය තිබුණා අපි සාමාන්‍ය තත්ත්වයකට පත් වෙමින් සිටිනවා නේ. කියන සාමාන්‍ය තත්ත්වයකට පත් වෙමින් ඉන්නවා. ආමෙන්. සාමාන්‍ය විදිහට සාමාන්‍ය රාජකාරී කටයුතු අපි සියලු දේ කරමින් සිටිනවා. දැන් අපිට රැකියාවට යන්න හැකියාවක් තිබෙනවා. සමහර පාසල් ළමයිට එක සතියක පිරිමි ළමයි අනිත් සතියේ ගෑනු ළමයි හරි යන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. සාමාන්‍ය රාජකාරී ටියුෂන් ක්ලාසස් තියෙනවා. ඉස්සෙල්ලා ඔන්ලයින් තිබුණා දැන් ඒක නැහැ. නමුත් අපිට ටියුෂන් ක්ලාසස් වලට යන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. නමුත් කනගාටුවට කරුණක් තියෙනවා නේද? ඔබත් සමහරක් වෙලාවට අහු වෙනවා මෙතනට සමහරක් අය තාමත් අහු වෙලා ඉන්නවා. මොනවාද? අපි සාමාන්‍ය කටයුතු හැම දෙයක්ම කරනවා. රාජකාරී යනවා. ක්ලාසස් වලට යනවා. ස්කෝලේටත් යනවා. කඩේටත් ගිහිල්ලා පොළටත් ගිහිල්ලා බඩු ගන්න හැම දෙයක්ම කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ අමුකත්තේ එන එක සමහරක් වෙලාවට මිස් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ අමුකත්තේ උන්වහන්සේගේ සබත් දවස රකින්න එක අපිට කඩ වෙලා තිබෙනවා. තාමත් කඩ වෙමින් පවතිනවා. සමහරක් වෙලාවට සමහරක් දරුවන්ට රාජකාරී කටයුතු වලට යන්න වෙලා තිබෙනවා ඉරිදා දවසේදී. සමහරක් අයට ගෙදරදී වල වැඩපොළ මේ දවසේදී තමයි කරන්න වෙන්නේ ඒකවත්ද ඉරිදා දවස වෙලා තිබෙනවා. දැන් ලෝකෙදී වෙනවා ටියුෂන් ක්ලාසස් එක දානවා ඉරිදාට. එතකොට අපිට ටියුෂන් ක්ලාස් එකට යන්න වෙනයි විභාගේ නැත්තම් ෆේල් වෙන තත්යකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපිට ඒ දේවල් වලට යන්න වෙලා තිබෙනවා. නමුත් උන්වහන්සේගේ වචනයට අපි පොඩ්ඩක් අද යද්දී අපලම නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයෙන් සිට 10 වෙනි පදය දක්වා සබත් දවස ශුද්ධ කොට පවත්වන්නට සිහි කර ගනුව. සදවසක් වැඩ කරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කර ගනුව. එහෙත් සත්වෙනි දවස තාගේ දෙවිවෝ ස්වාමින් වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තෝවත් තාගේ පුත්‍රයාවත් තාගේ දුවවත් තාගේ වැඩකාරයාවත් තාගේ වැඩකාරීවත් තාගේ සිව්පාවවත් තාගේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව. ආමෙන්. සබත් දවස ශුද්ධ කොට පවත්වන්න. සබත් දවස ශුද්ධ කොට පවත්වන්න. මේක ඇවිල්ලා ආඥා 10න් එකක් විතරයි. අපිට දැන් මේ කාලේ වෙද්දී සබත් දවස් විතරක් නෙවෙයි මගේ සහෝදර සහෝදරිය. අපි විවිධාකාර විදියට යක්ෂයාපිව කූට උපක්‍රම යොදලා අපි මේ පණත් වලට විරුද්ධව ක්‍රියා කරනවා අපිට දැනෙන්නේ නැති විදියට. සමහරක් වෙලාවට අපිට අහිංසක බොරුවක් කියන්න සිදු වෙනවා. අහිංසක බොරු කියන කට්ටිය ඉන්නවද? අහිංසක බොරු කියන්නේ නැද්ද? මට නම් කියනවා. ආමෙන්. මං විතරයි වාදී පෞකාරයක් කියන්නේ. හොඳයි. එතකොට මොනවද නැති? අපි සමහරක් අය නොදැනුවත්වම බොරු කියලා දානවා. අපිට දැනෙන්නේ නැහැ. ටියුෂන් ක්ලාස් එකකට යන්න අවශ්‍යම වෙන තැනට පත් කරලා තිබෙනවා. රාජකාරියට යන්න අවශ්‍යම වෙන තැනට දේවල් පත් කරවලා තිබෙනවා. එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න හැකියාවක් නැතුව තිබෙනවා. අපි සමහරක් වෙලාවට මේක පාපයක් කියලා හිතන්නේ නැතුව පාපයට වැටෙන අවස්ථාවල් තිබෙනවා. කීදෙනෙක් කියනවා පාපයක් කියලා හිතන්නේ නැතුව වැටෙන අවස්ථාවදී? ආමෙන්. ඇයි අපිට දැනෙන්නේ නැහැ? සමහරක් වෙලාවට අපි පාපයට සංවේදී වෙන්නේ නැහැ. ඔබ දන්නවද ලාදුරු රෝගය කියන රෝගය මොකක්ද කියලා? කීදෙනෙක් දන්නවද ලාදුරු රෝගය ගැන? දැන් ලාදුරු රෝගයේදී අපේ හැමට හරි වගේ ඇඟට මොන හරි දෙයක් ඇනුනොත් ඇල්ලුවොත් කෙනෙකුත් අපිට ඒක දැනෙන්නේ නැහැ. සංවේදී භාවය නැති වෙලා තිබෙනවා. මෙන්න මේ ආකාරයේ සංවේදී භාවය නැති කිරීමකට යක්ෂයා මේ කාලයේදී කූට විදියට උපක්‍රම යොදමින් ක්‍රියා කරමින් සිටිනවා. මොනකටද සංවේදී නැත්තේ? පාපයට. අපි පාපයක් කියලා දන්නේ නැතුව පාපයට අසු වෙමින් සිටිනවා. මේ ආකාරයේ තත්ත්වයකට අපි පත් කරගෙන යමින් තිබෙනවා. වැඩිහිටියන්ටත් මේක දැනෙන්නේ නැහැ. දරුවන්ටත් දැනෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට නොදැනෙන්න, පාපය කියලා නොදැනෙන්න දෙවියන් වහන්සේගේ විරුද්ධ දේ කරන පිණිස යක්ෂයා සියුම්ම ක්‍රියා කරමින් සිටිනවා. කීදෙනෙක් විශ්වාස කරනවා මම කියන කාරණාව? ආමෙන්. මාත් එක්ක එකදයි. අපි චුට්ටක් හිතමු මේ වෙලාවේදී. අපි කොයි ආකාරයක තැනකද ඉන්නේ මේ වෙලාවේදී? අපත් අපේ පවුලේ අය මේ ආකාරයේ යම් යම් තැන්වලදී
මම කියන්නේ 100% ඔබගේ ජීවිතේ ඔබ හැම දෙයක්ම සංවේදී නැතුව පාපයට අහු වෙලා ඉන්නවා. නමුත් යම් තැන්වල යක්ෂයා අපිව කුමුට විදියට පාපයට සංවේදී නැති ස්වභාවයකට පාපයක් කියලා නොදැනෙන ස්වභාවයකට ඔබ දාලා තිබෙනවා. අපි චුට්ටක් මේ වෙලාවේ පස්තැවිලි. දැන් මම පස්තැවිලි කොහොම හැමදාම පාස කියනවා කියලා හිතන්න එපා. නමුත් අපි පොඩ්ඩක් නිහඬව මෙනෙහි කරමු. අපි කොයි තැනද ඉන්නේ? අපි කොයි වගේ තැන්වලද අපි සංවේදී වෙලා නැතුව ඉඳලා තියෙන පාපයට. මේක පාපයක් කියලා නොදැනෙන තරමට ලාදුරු වගේ දැනෙනවා. චුට්ටක් අපි දැස් පියාගෙන උන්වහන්සේ අපි ගැන සීකරමු. මම කියන්නේ කාලවල ඉතාමත් වැදගත් ඔබගේ පෞද්ගලික ජීවිතේට. ඔබ සිතන්න. මම කොයි තැනද? මම කොයි තැනද ඉන්නේ? උන්වහන්සේ කියනවා පාපයට සංවේදී නැහැ කියලා. අපි කොයි වගේද වෙලා තියෙන්නේ? පාපය කියලා දැනෙන්නේ නැති තැනක ස්වාමීනි මම අහුවෙලා තියෙනවා. ශුද්ධාත්මයන් මට මඟ පෙන්නන්න. මම නොදැනුවත්ව හරි පාපයට අහු වෙච්ච තැන. මම නොදැනුවත්ව හරි ඔබ වහන්සේගෙන් ඈත් වෙච්ච තැන. ස්වාමීනි මගේ ජීවිතේ තිබෙනවා. ස්වාමීනි මට සමාව වෙන්න. මම ඉල්ලනවා මේ හෝල් එක ඇතුලේ ඉන්න ඔබ සියලුම දෙනා දැන් සියලුම දෙනා තම තමුන්ගේ පෞද්ගලික සංවාදය දෙන්න. අන්තර්ජාලය හරහා ඔබ මේක නරඹමින් සිටිනවනේ. මගේ සහෝදරය සහෝදරිය මම ඔබගෙන් ඉල්ලනවා. ඔබත් මේ වෙලාවේ දැස් පියාගෙන ඔබ ගැන සිහි කරන්න. අපි හිතන්නේ නැති තැන්වල අපිට බොරු කියවෙනවා. අපි හිතන්නේ නැති තැන්වල අපි දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රියාවල් කරමින් තිබෙනවා. කරලා තිබෙනවා කරමින් සිටිනවා. ලෝකයේ යන සිස්ටම් එකට ලෝකයේ යන රටාවල් වලට අපි ගහගෙන ගිහිල්ලා අපි ඒවට අහු වෙලා අපි මනින්නේ ඒ කිතුනෝ කියන අපි ප්‍රේමයට වඩා අපි ලෞකික දේ මට්ටම් වල ලෞකික අස්වලින් බලලා එක එක විවිධ වලින් දේවල් තීරණය කරන තැනකට ඇවිල්ලා තිබෙනවා. මේ තැන්වල කොයි තැනද මම අහු වෙලා තියෙන්නේ? ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ආයතන මේ වෙලාවේදී ශුද්ධාත්මයන් වහන්සේට කියන ස්වාමීනි ඔබ වහන්සේගේ උප්පත්තිය ඒ ගැලවුම් කරන වහන්සේගේ උප්පත්තිය මම සමරට යනවා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණීමට මම සූදානම් වෙන්න යනවා. මේ වෙලාවේදී ස්වාමීනි මම කොයි ආකාරයෙන්ද ඉඳලා තියෙන්නේ? මම ඒකට යන්න සුදුසු තැනක ඉන්නවද? ඒ ගැලවුම් කරනන්ගේ ගැලවීම හරියාකාරව තිබුණත් මාතුල මම ලබා ගත්තා. අද ඒක රඳාපවතින තත්ත්වයකට ස්වාමීනි මම නොදැනුවත් යක්ෂයාගේ මේ කූට උපක්‍රමයකට අහු වෙලා මට සමාව වෙන්න ස්වාමීනි. මට සමාව වෙන්න ස්වාමීනි. මම වහන්සේට බාධා කරනවා. ජේසුස් ක්‍රිස්තුනි ඔබගේ නිර්මල ශ්‍රේෂ්ඨරේ මාව සෝදලා පවිත්‍ර කරන්න. ස්වාමීනි සුදුසු නැති තැන්වලට ස්වාමීනි වැරදි විදියට ඒ කියන්නේ හිතන්නේ නැති විදියට මාව අහු වෙලා තිබුණා මෙතනට. නමුත් ස්වාමීනි අද කැමතියි නිදහස් වෙන පිණිස. මේ සංවේදී භාවය ඔබ වහන්සේට සංවේදී වෙන පිණිස. පාපය කියන දේට සංවේදී වෙලා ඒකෙන් ගැලවෙන පිණිස. මට ඒ දේ හරියට තේරුම් ගන්න පිණිස. පාපය කියන දේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න පිණිස. මට කරුණාව දක්වන්න ජේසුස් ක්‍රිස්තුනේ. වහන්සේ බලවත් කරා ගන්න. ආමෙන්. දැන් අපගේ මේ දෙමව්පියෝ කරන දේ තමයි දරුවන් ආදර්ශයට ගන්නේ. දෙමව්පියෝ මොනවාද කරන්නේ? ඔවුන් ඒ දේ ආදර්ශයට ගන්නවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් ඔබට සබත් දවසේ රාජකාරියට ඔබ යනවා නම් දරුවා බලන් ඉන්නේ අන්නේ දේ. සබත් දවසේ ඔබ දරුවත් එක්ක දේවස්ථානට එනවා නම් දරුවා බලන් ඉන්නේ ඒ දේ. දරුවට දෙන ආදර්ශය වැදගත්ද වෙනවා. මේක කියන්නේ චූටි කතාවක් මතක් වුණා. අපිට කතාවක් කියනවා. එක තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා හොඳට පාවිච්චි කරනවා. මොනවද කියලා දන්නවනේ. ඉතින් මේ තාත්තා හොඳට ඒ බීම බීලා ගෙදර එනකොට වැස්සේ දෙවියන් වුණා තාත්තා හොඳට ආවා ගෙදර. කොහොමද ආවේ? ඇවිදින විදිය ඔබ දන්නවනේ. පොඩ්ඩක් පාවිච්චි කරාම යන්නේ නිකන් සිග්සැග් එකකට වගේනේ. දැන් මම උඩ හැමදේම කියන්නේ නැතුව මේ කියනවා. දැන් සිග්සැග් එකකට වගේ එනවා දැක්කා. පුතා ගෙදර ඉඳන් බලන් හිටිය තාත්තා එනවා. තාත්තා ආවා වැස්ස පෑවුවා. වැස්ස පෑවුවට පස්සේ තාත්තා ගෙදර ඉන්නකොට සද්දයක් ඇහෙනවා එළියේ. මොනවාද? පුතා හොඳට hina වෙවි ඉන්නවා. තාත්තා බලන මොකද්ද වෙන්නේ කියලා. තාත්තා බලනකොට පුතා මිදුලේ තාත්තා ආපු අඩිපාර දිනවනේ. ඒ අඩිපාරේ අඩිය අල්ලල්ලා පුතා යන්න යනවා. ඒක පුතාට හරි ජොලියක් වුණා.
ඇයි අර සික්සැක් එකේ අමුතු පාරකට තාත්තා ගියා. තාත්තගේ අඩි පාරෙම තියන්න පුතා try කරනවා අඩියේ. තාත්තට මේක හරි ලොකු ෂොක් එකක් වුණා. ඇයි තාත්තා බීමත් වෙරි මරගාතේ. ගෙදරට ආවේ ඔහේ යන පාරක්. වැටිච්ච ඇද වෙච්ච පාරක ආවේ. ඒ ආපු පාරෙම එයාගේ පුතා යන්න try කරනවා දැක්කා. එදා දැක්කේ අඩි පාර විතරයි. ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා තාත්තට ලොකු කම්පනයක් ඇති වුණා. ඒ ඇද වෙච්ච පාරේ වුණත් දරුවා යන්න උත්සාහ කරා. ඇයි පියා යන පාර යන නිසා. අද ඔබගේ ආත්මික ජීවිතය ඇදව තිබෙන පාරක ඔබ ගමන් කරමින් සිටිනවාද? ඔබ දෙවියන් වහන්සේ තුල කෙලින් හොඳ ආත්මික මාර්ගයක ආත්මික ගමනක් ගමන් කරන පියෙක් හෝ මවෙක්ව සහෝදරයෙක්ව සිටිනවාද? ඔබගෙන් පසුව එන පරම්පරාව අනාගත පරම්පරාව ඔබ යන්නා වූ මාර්ගයේ තමයි යන්නේ. ඔබ යන්නා ඔබ පෙන්වන්නා වූ අඩිපාරේ තමයි ඒ පාරේ තමයි ඔබගේ අනාගත පරම්පරාව යන්නේ. ඔබගේ දුව පුතා යන්නේ ඔබගේ තියෙන ආත්මික මට්ටමේ තියෙනා පාරේ. ඒ පාරේ ගිහින් තමයි ඔවුන් ජීවිතේ තීරණ ගන්නෙ. මේක උන්වහන්සේගේ වචනේ කියනවා ගීතාවලිය 34:11 පොඩ කියමුද? කොහොමද? ගීතාවලිය 34:11 කියනවා දරුවනි එව් මට කන් දෙව් ස්වාමීන් කෙරේ බය වීම නුඹලාට ගන්නන්නේ. දරුවනි එව් දරුවනේ කිව්වම මේ ස්ථානේ කතා කරන්නේ කුඩා දරුවන් විතරක් නෙවෙයි. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවන්ව සිටිනවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ඉගෙන ගත යුතු වෙනවා. උන්වහන්සේගේ වචනය අනුව උන්වහන්සේට බය වීම කුමක්ද? උන්වහන්සේ කියන්නේ මොනවාද? මොනවාද කරන්න ඕනේ කියන දේ අපි ඉගෙන ගත යුතු තැනක සිටිනවා. මගේ සහෝදරය සහෝදරිය සමහරක් අයගේ දෙවියන් වහන්සේ දෙන බයක් නැති වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ ගැන සෙන්ස් එක එහෙම නැත්නම් සංවේදීභාවය නැති වෙලා තිබෙනවා. උන්වහන්සේට වඩා අනෙක් දේවල් වලට ගොඩාක්ම ජීවිතේ මුල් තැන දෙමින් සිටිනවා. ඒ තැන ප්‍රශ්න පත්‍රයක් වුණාම ප්‍රශ්න වැඩි වුණාම සමහරක් අයට දෙවියන් වහන්සේ හොයන් යනවා. එහෙමත් නැති වෙන තැනට පත් වෙලා තිබෙනවා. මේ කාලේ වහානක කාලයක්. තෝරාගත් උන් පව වැටි යන කාලයක් කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. මේ කාලේ ප්‍රවේශම් විය යුතු තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන කාලයේදී අපි බලමු පොත මතෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 19 සහ 20 පද. මතෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 19 සහ 20 පද. ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාව යෝසෙෆ් ඈ නින්දාවට පමුණුවන්නට නොකැමැතිව රහසින් ඈ අත්හරින්නට සිදුවේය. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියදී බලව ස්වාමීන් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහුට පෙනී දාවිද්ගේ පුත්‍රයෝ යෝසෙෆ් නුඹේ භාර්යාව මරියා පාවා ගන්නට බය නොවන්න. මක්නිසාද ඈ තුල පිළිසිඳුනා වූ යමක් ඇද්ද ඒ ශුද්ධාත්මයන්න් කරන කොටගෙනය. ආමෙන්. දැන් යෝසෙෆ් කියන මිනිහයා අපි දන්නවා එයා හොඳ ධර්මිෂ්ඨ මිනිහෙක්. යෝසෙෆ් දැනගන්නවා යම් කාලයකදී මරියා ගර්භණීව සිටිනවා. මේ විවාහ ගිවිසගෙන ඉඳී අපි දන්නවා මේ කතන්දරේ. මේක දැනගත්තට පස්සුව තමයි ඔහු හිතන්නේ මම දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් මෙහෙම දෙයක් මට ලං වෙන්න හොඳ නැහැ. මෙයා පාපයකට එදිලා තිබෙනවා. ඒ මනසටයි උඩ එන්නේ. ඒකත් එක්ක ඔහු හිතනවා නෑ රහසින් මම මෙයාව අත්හරිනවා. එයාට ලැජ්ජ වෙන්නේ නැතුව හැබැයි දෙවියන් වහන්සේට වරදක් කරන්නේ නැතුව මම මේකෙන් ඈත් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒකත් එක්කයි ඔහු තීරණය ගන්නේ අපි කියමු 20 පදෙම දෙතන B part එක නුඹේ භාර්යාව alright නුඹේ භාර්යාව මරියා පාවා ගන්නට බය නොවන්න. යෝසෙෆ් බය වෙලා මොනවාටද? දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරන්න. දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරන්න යෝසෙෆ් බය වෙලා තිබෙනවා. පාපයක් කරන්න බය ඇතුල් වෙනවා. මේක පාපයක් නෙවෙයි නමුත් දෙවියන් වහන්සේගේ නොවන දෙයක් ලං වෙනවදෝ කියන බය ඔහුගේ හදවතේ තිබුණා. ඒ වෙලක නිසයි දෙවියන් වහන්සේ දූතය ඇවිල්ලා කියන්නේ මේක සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ආපු දෙයක්. ඒකට බය වෙන්න බෑ. නමුත් ඒක වෙනම කතාවක්. මම කියන්නේ යෝසෙෆ් මිනිස්යාට පෙළෙනවා නොපෙළෙනවා. පාපයට අහු වෙන්න බය වුණා. දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරන්න ඔහු බය වෙලා සිටියා. අපිට
පුළුවන්කම තියෙනවා මනුෂ්‍යයන්ට නොපෙනෙන්න ඕනි තරම් දෙවියන් වහන්සේට විරුද්ධ දේවල් කරන්න. මනුෂ්‍යයන්ට පෙනුනොත් ප්‍රශ්නයක් වෙනවා. මිනිහක් මරන්න පුළුවන් මනුෂ්‍යයන්ට පේන්නේ නැති වෙන්න. බොරුවක් කියන්න පුළුවන් මනුෂ්‍යයන්ට පේන්නේ ඇහෙන්නේ නැති වෙන්න. ඕනෙම පාපයක් කරන්න අපිට හැකියාවක් තිබෙනවා මනුෂ්‍යයන්ට නොපෙනෙන්න. දැන් CCTV කැමරාවක් තිබුණා. හැබැයි ඒවට පේන්නේ නැති වෙන්න ගොඩක් මනුෂ්‍ය ගොඩක් දේවල් සිදු කරමින් සිටිනවා. නමුත් මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ සහ නිරාවරණව තිබෙනවා. අපි මාර්ග නීති තියනවානේ. කීයද දන්නවද මාර්ග නීති? මාර්ග නීති කඩ කරන්නේ නැත්තේ ඇයි කියන්නේ ඇත්තටම? දැසගෙන උත්තර දෙයි. නිතරම බාර නිසා. මාර්ග නීති කඩ කරන්නේ නැත්තේ ඇයි? හා? ආමෙන්. පොලිසියට බය නිසා. ආමෙන්. ඇයි පොලිසියෙන් අපිට දඩ ගහනවා. රයිට්. එතකොට අපි හොරකම් කරන්නේ නැත්තේ ඇයි? ආමෙන්. දිල්ලානේ ආත්මික උත්තරයක් දෙනවා. ඒකයි. අපි සාමාන්‍ය ලෝකේ මිනිස්සු හොරකම් කරනකොට ඇයි හොරෙන් හොරකම් කරන්නේ? හොරෙන් හොරකම් කරන්නේ? එළි පිට ගත්තොත් දෙන්නේ නැහැ. හොරෙන් ගිහිල්ලා රැට ගිහිල්ලා හොරකම් කරන්නේ කාටවත් අහු වෙන්නේ නැති වෙන්නේ. ඇයි අහු වුණොත් මොකද වෙන්නේ? පොලිසිය ගෙනියනවා. මිනිමරුවත් කරන්නේ හොරෙන්. ඇයි ඒක පාපයක් කියලා දන්නවා. එතකොට කිතුණු ඔබ රාජකාරී ස්ථානට ගිහිල්ලා බොසාට බයයි. කිතුණු ඔබ නෙවෙයි ඔබ. රාජකාරී ස්ථානට ගියාම වරදක් කරලා හරි මොනවා කරුණොත් බොසාට බයයි. බොස්ට බය නැහැ කියන එක දස්සන තරහ. මන්න නිදිකාල බයයි කොට. චමිර අතොස්සන තමයි බොස් කෙනෙක් නැහැ නා. බොස් බයයි. ඇයි වරදක් කරොත් රැකියාවට ප්‍රශ්නයක් තියෙනවා. මේකයි. රැකියාවට ප්‍රශ්නයක් තියෙන නිසා අපි ඒකට බයයි. වැඩි හිටියෝ විදිහට අපි දැන් මෙහෙම දෙයක් කියනවා. අපි චූටි දරුවන්ට මම ඉතින්ට මෙහෙම කියන්නම්. දැන් අපි පාපය කරන්න බයයි. පාපය කරන්න බයයි. ඇහෙන්නේ. ආමෙන්. ආන්ටි වා නියමයි. මොච්චර කට්ටියක් මැද හොඳට කිව්වා. දෙවියන් වහන්සේට තියෙන බය නිසා අපි පාපයට බයයි. පාපේ කරන්න අපි යන්නේ නැහැ. එතකොට මගේ චූටි පුතා ඉන්නවා. පොඩි කාලේ යාට ගන්නන්නේ මොනවාද? පුතේ වා වැරදි කරන්න එපා. දේශස් වහන්සේ දඬුවම් කරයි. ආමෙන් කියනවද නැද්ද? දෙවියන් වහන්සේ දඬුවම් කරයි පුතේ වැරදි කරන්න එපා. අපි ලොකු අයට කියන්නේ කොහොමද එතකොට ඔය කතාව? දැන් පොඩි එකෙක්ට කියනවා අපි නෑ අපසෙට් ගන්න එපා. දැන් මගේ පොඩි පුතාට කියනකොට මම කියනවා ජේසුස් වහන්සේ වාට දඬුවම් කරයි පුතේ පාපේ කරන්න එපා. දැන් ඔබට කියන්නේ කොහොමද? දැන් පොඩි අයගෙන දැන් ලොකු අයගේ කතාව කොහොමද? ඔයාට සදාකාලික ගිනිවිලට යන්න. එහෙම නැත්නම් මා අපායට යයි පාපයට අහු වෙන්න එපා බ්‍රදර් සිස්ටර් කියනවා. කියනවද නැද්ද? ආමේන්. එතකොට පොඩි එක්කෙනා බය මොනකටද? දඬුවම ලබන්න. ලොකු එක්කෙනා බය මොනකටද? ගිනිවෙනට යන්න නෙවෙයි. එහෙම නැත්නම් අපායට යන්න නෙවෙයි සදාකාලිකව. මේ දෙකටම බයයි. ඒ දෙකට බය නිසා. බලමු උන්වහන්සේගේ වචනේ ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ මම කියපු දේ මතක තියාගන්න. ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 50 වෙනි පදය. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට බයවන්නන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතී. ආමෙන්. උන්වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේ කරනවා. නික්මම් පොතේ 26ක් ගන්න. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේට බය වෙන අයට උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ කෙරේ තිබෙනා වූ ප්‍රේමය නැත්නම් කරුණාව උන්වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේට බය වෙන අයගේ පරම්පරා දහස් ගණනක් පවතින යනවා. එකක් දෙකක් නෙමෙයි. ඒකයි මම ඔබට කිව්වේ මමත් පියත් වැඩි හිටියෝ යන පාරේ තමයි දරුවන් එන්නේ යන්නේ. ඊළඟ පරම්පරාවල් යන්නේ අද අපි යන්නව මාර්ගයත් එක්කයි. අද අපි කරන දේත් එක්ක ඕන් කරුණාව ලබන්නත් යනවා, දඬුවම් ලබන්න යනවා. නික්මම් පොතේ මොනවද කියන්නේ 26 පොතේ? මට ප්‍රේම කරමින් මාගේ ආත්මය පවත්වන්න උන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා
දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්. ආමෙන්. ආයෙකෙමු. මට ප්‍රේම කරමින් මාගේ ආඥා මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වනුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්. ආමෙන්. මට ප්‍රේම කරමින් එන්නා වූ අයට. මගේ සහෝදර මම ඔබගෙන් දෙයක් අහන්න කැමතියි. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේදී පාපේ නොකර සිටින්නේ බයටමද? දඬුවම් ලබන්න වෙයි කියලා බයයි. වැඩිහිටියන් සදාකාලික දුනිවිලට යයි කියලා බයයි. ඒක නිසාද ඔබ පාපේ නොකර සිටින්නේ? මේ ස්ථානයේ කියනවා මට ප්‍රේම කරමින් දෙවියන් වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා රකින්නවා නම් ගිනිවිලට යයි කියලා බයට නෙමෙයි. දඬුවම් කරයි කියලා බයට නෙමෙයි. ආදරය නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට උන්වහන්සේගේ ආඥාන පනත් ආරක්ෂා කළ යුතු තිබෙනවා. නැතිනම් ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ. ඔබ දකින්න අපි ලෝකේ මිනිස්සුන්ට කතා කරනවා අයියෝ වැඩේ කරනකම් ওই මිනිස්සයා ඉන්න ෆුල් ෂේප් එකේ ඉන්න අපිත් එක්ක වැඩේ වුණාට පස්සේ යනවා. එමය ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. අපෙන් වැඩක් කරලා යන්න නම් උදව්වක් ගන්න ඕනේ නම් හරි හොඳට බටර් එක දාගෙන අපිත් එක්ක ඉන්නවා. වැඩේ වුණාට පස්සේ මිනිහාගේ ඇඩ්‍රස් උත් නැහැ. මිනිහා ගිහිල්ලා ඉවරයි. මගේ සහෝදරය අපි දෙවියන් වහන්සේ ඉස්සරහා මේ ආකාරයෙන් අපි පාපයට බය වෙන්නේ. පාපේ නොකර ඉන්නේ. අපි ගිනිවිලට යයි කියන බයටද? ඒ පිය පුදු සම්බන්ධතාවය ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්ව පුරුෂගසේදී. අපි බලමු උන්වහන්සේගේ වචනේ. මතේ පොතේ 27:46 කියනවා. කියවන්න අපිට. ඒලි ලාමා සබක්තානි. ඔබ දන්නවා මේ කතාව. ඒලි ලාමා සබක්තානි. මොනවද කියන්නේ? මාගේ දෙවියනි ඔබ මා කැරිය මන්ද. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාපයක් නැතුව මේ ලෝකෙට ආපු පුද්ගලයෙක්. නමුත් උන්වහන්සේ පිටට මුළු ලෝකෙම පාපේ වැටුණා. පාපයත් එක්ක හිටපු මිනිස්සෙක් විදිහට දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය, ඒ පිය පුදු සම්බන්ධතාවය කැඩිලා ගියා. ඒ ප්‍රේමණීය සම්බන්ධතාවය කැඩුණා. ඒ වේදනාවයි උන්වහන්සේට තිබුණේ. අනිත් කිසිම දෙයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශ්නයක් වුණේ නැහැ. පියාණන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය කැඩුණා. ඒ ආදරය කැඩුණා. ඒ සම්බන්ධතාවය කැඩීම ඔහුට දුකක් වුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුකක් වුණා. මගේ සහෝදරිය අපි පාපයට අහු වුණාම අපේ තාත්තත් එක්ක ස්වර්ගික පියාත් එක්ක තිබෙන සම්බන්ධතාවය කැඩෙනවා. ඒ සම්බන්ධතාවය කැඩීමේ වේදනාව තමයි අපිට දැනෙන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි අපිට දැනෙන්නේ ඇත්තටම මොනවාද? අනේ මම පාපයක් කරා මට දෙවියන් වහන්සේ දැන් දඬුවම් කරයි. හිතනවද නැද්ද? හිතනවා. අනේ මම පාපයට අහු වෙලා ඉන්නවා. මට සදාකාලික ගිනිවිල වෙයිද? මම ඊගාව මැරුණොත් මාව ස්වර්ගයට ඇයිද අපායට ඇයිද කියන සැකය තියනවද නැද්ද ඔබට? තියෙනවා. ඇයි අපි පාපයට බය නිසා? මගේ සහෝදරය පාපේ පැත්තක දාන්න. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. උන්වහන්සේට විරුද්ධ දේවල් නොකර සිටින්න. ඔබට ආදරය කරන කෙනෙක් නම් ඔබ ඔබේ දෙමව්පියන්ට ආදරය කරනවා නම් ඔබ ඇයි ඔවුන්ට විරුද්ධ දෙයක් නොකරන්නේ? ඔබගේ මවට පියාට ආදරේ නම් ඔබ ඔවුන්ට ලැජ්ජ කරනවද? වැඩිහිටියෝ මෙතන ඉන්නේ. ලැජ්ජ කරනවද නැද්ද? නැහැ. ඔවුන් අපි ආරක්ෂා කරනවා. ලෝකේ මිනිස්සුන්ට අපි ඒකාකාර ප්‍රේම කරනවා. හැබැයි දෙවියන් වහන්සේ අපගේ පියා. අපි උන්වහන්සේ මොන තැනට දාලා තියෙන්නේ? අපි හිතන්න ඕනේ දාලා සිටිනවා. අපි කතා කරා යෝසෙෆ් ගැන මතේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 20 ඒක අන්තිම පාඩේ කියවන්නේ. මක්නිසාද ඈ තුල පිළිසිඳුනා වූ යමක් ඇද්ද ඒ ශුද්ධාත්මයන් කර්ම කොටගෙනය. මක්නිසාද ඈ තුල පිළිසිඳුනා වූ යමක් ඇද්ද ඒ ශුද්ධාත්මයන් වහන්සේ කර්ම කොටගෙනය. මගේ සහෝදරිය එදා මරියාගේ කුසේ ඇති වුණා ඔය පිළිසිඳ ගත්තා උදේ ඈ තුල පිළිසිඳ ගත්තා උදේ ශුද්ධාත්මයන් වහන්සේ කර්ම කොටගෙන
අද ඔබ මා තුළ පිළිසඳගෙන තිබෙනා වූ දේ අප තුළ තිබෙනා වූ දේ ශුද්ධාත්මයන් වහන්සේම කටයුතු කරගෙන සුළු මොහොතක් කල්පනා කරන්න. අපි මේ දේවල් කරන්නේ ඇයි? පාපයට බයයි අපිට දෙයක් වෙයි කියලා. පාපය කරන්න බයයි අපිට දෙයක් වෙයි කියලා. සදාකාලික කිමිවලට ඇයි කියලා. මගේ සහෝදරයා සහෝදරිය අපි වැරදි තැනක සිටිනවා. අපි දේවල් නොකර සිටිය යුත්තේ දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරන්න බැරි නිසායි. අපි ස්වාමි පුරුෂයාට විරුද්ධ දෙයක් බාහිරව නොකර සිටින්නේ ඇයි? අපි ස්වාමි පුරුෂයාට විරුද්ධව යන්නේ නැති නිසායි. අපි යාට ආදරේ නිසා. දරුවෝ දෙමව්පියන්ට විරුද්ධ දෙයක් නොකර ඉන්නේ ඇයි? දරුවෝ දෙමව්පියන්ට ආදරේ නිසායි. අපි දේව දරුවෝ. කීදෙනෙක් ඉන්නවද මේ ස්ථානයේ දේව දරුවෝ? ආමේන්. ඔබ දෙවියන් වහන්සේට ඇත්තටම ආදරේද කියලා මම නෙවෙයි මෙන්න මේ නිසායි. අපි දෙවියන් වහන්සේට ඇත්තටම ආදරේ නම් අපි ඉන්නේ කොහෙද කියලා අද හිතන්න ඕනේ. අපි මේ දේ කල්පනා කරන්න ඕනේ. අපි බොරු නොකියන්න ඕනේ. අපි පාපේ නොකර ඉන්න ඕනේ. අපි අනිත් අයට විරුද්ධ දෙයක් කරන්නේ නැතුව ඉන්න ඕනේ. හොරකමක් නොකර ඉන්න ඕනේ. එහෙම නැත්නම් සබත් දවසේ දෙවියන් වහන්සේ ගාවට එන්න ඕනේ. නීතිය නිසා නෙවෙයි. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක ඇති සම්බන්ධතාවය නිසායි අපි සබත් දවසේ ඇවිල්ලා තිබෙන්නේ. ආමේන්. ඔබ සියලු දෙනා මේ ස්ථානයේ සිටින දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමගයි. නමුත් අපි එළියට ගිහිල්ලා කරන දේවල් ගැන අපි තව හිතන්න අවශ්‍යයි. මොහොතක් අපි කල්පනා කරමු මේ වෙලාවේදී. මම ලොකු දේවල් ඔබට කියන්නේ බොහොම සරලයි මම හැමදාම කියනවා. මම උපරිමයට සරලව ඔබට දේවල් කතා කරන්න උත්සාහ කරනවා. නමුත් ඔබ හිතන්න ඕනේ. ඒ කුඩා දරුවගේ තැන මම ඉන්නවද? ඒ වැඩිහිටියගේ කතා කරපු වැඩිහිටියගේ තැන මම ඉන්නවද? ඇත්තටම ඇයි මම පාපේ නොකර සිටින්නේ? අපි මෙතන ඉන්න හැමෝම දන්න කාරණාවක් තමයි මම ඔබ දැස් පියාගෙන ඉන්නලා මම කියන්නේ සමන් දෙන්න මේ දේවල් වලට ඔබ හිතන්න. දැන් අපි මාර්ගයේ වාහනය පදවන්න යද්දී ඇත්තටම මාර්ග නීති කඩ කරන්නේ නැතුව යන්නේ පොලිසියට බය නිසායි. පොලිස්කාරය නැති තැන අපි ඕනි තරම් දේවල් කරන්නේ. පොලිස්කාරයෙක් නැහැ කියලා දන්නවනම් අපි ඕනි මාර්ග නීතිය කඩ කරගෙන යන්න උත්සාහ කරනවා. මොකද අපි යන ගමන අපි ඉක්මනින් යන්න නිසා. ඒ නීතියට බය නිසා. නමුත් සහෝදර සහෝදරිය අපි මාර්ග නීතිය කඩ කරන්න හොඳ නැහැ. මන්ද ඒකෙන් අනිත් අයගේ ජීවිතයට හෝ අපේ ජීවිතයට අනුතරක් වෙන්න යන නිසා අපි මේ දේවල් වලට ආදරය කළ යුතු වෙනවා. කිතුණුන් අපේ වෙනස ඇති වී යුතු වෙනවා. අපිත් හොරාපොලිස් සෙල්ලම් කරන මිනිස්සු වෙන්න නරකයි. දෙවියන් වහන්සේ ඉස්සරහා දෙවියන් වහන්සේට පේන්නේ. දෙවියන් වහන්සේගෙත් එක්ක පස්සේනේ. දෙවියන් වහන්සේට තියෙන බයක් අපි ගාව නැහැ. දෙවියන් වහන්සේට තියෙන ප්‍රේමය අපි ප්‍රේම කරනවා කිව්වට යම් කිසි තැනක ප්‍රශ්නයක් තිබෙනවා. මම හැමදාම කියනවා something wrong somewhere. යම් කිසි දෙයක් යම් කිසි තැනක වැරදිලා තිබෙනවා. ඔබට මේක හැඟෙනවද? අපි ජීවත් වෙච්ච ජීවිත රටාවේ අපි ක්‍රිස්තියානි කිතුණු ජීවිතයක් ගත කළා. අපේ ජීවිතේ යම් කිසි තැනක යම් විදියකින් වැරදීමක් වෙලා තිබෙනවා. අපි කුඩා දරුවට උගන්වලා තිබෙන්නේ ඔබගේ දුවගේ පුතාට උගන්වලා තිබෙන්නේ මම මගේ දුවගේ පුතාට උගන්වලා තියෙන්නේ පුතේ වැරදි කරන්න එපා පව් කරන්න එපා දෙවියන් වහන්සේ වාට දඬුවම් කරන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දඬුවම් කරන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදකයේද? මොහොතක් සිතන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමයේ දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය සදා කාලෙට අප සෑම කෙනෙක් සමග තබා තිබෙනවා. එහෙම දඬුවම් කරන අද අපි ජීවත් වෙන්න ඉදිරියට. උන්වහන්සේගේ කරුණාව තිබෙනවා. උන්වහන්සේගේ අනපන ආරක්ෂා කරන්නා වූ අයට. ඒ අයගේ පරම්පරා ගන්නට උන්වහන්සේ ආශිර්වාද කරන්න සූදානම් සිටිනවා. මගේ සහෝදර සහෝදරිය උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්නයි අවශ්‍යතාවය තිබෙන්නේ. ආඥා ආරක්ෂා කරන්න අවශ්‍ය අපි උන්වහන්සේට ආදරය කරන නිසායි. අපි පාපය නොකරන්න අවශ්‍ය උන්වහන්සේට අපි ආදරය කරන නිසායි. ඇත්තටම අපි ගායනා කරපු ගීතිකාවේ ඇත්තටම අපි උන්වහන්සේට ආදරය
ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ඔබ වහන්සේට ආදරේ කියලා අපි කියනවා. නමුත් මගේ සහෝදරය අපි අවංකව උන්වහන්සේට ආදරය කරන්නේ උන්වහන්සේගෙන් අපිට ලැබෙන ලාභ ප්‍රයෝජනෙට. ඒතකොට ලෝකේ මිනිස්යන්ගේ අපේ වෙනසක් තියෙනවා. අපි උන්වහන්සේගේ දෙවනි පැමිණීමේදී අපි අනේ ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක අපි යන්න ඕනේ නැත්තම් මේ ලෝකේ ඉන්න බෑ. මේ ලෝකේ හිටියත් ලොකු ප්‍රශ්න යනවා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මාව කුමර ගෙනියන්න. මේ තැනක අපි නැත්නම් ස්වාමීනි ඔබ වහන්සේගේ සදාකාලික විනිශ්චය ස්ථානයට ගියාම ඒ විනිශ්චයේදී ස්වාමීනි මට සදාකාලික දිනිවිලට යන්න ගියොත් මට මේක දරා ගන්න බෑ ස්වාමීනි. ඒක නිසා මම පව කරන්නේ. මගේ සහෝදරිය පැහැදිලිව අසන්න. උන්වහන්සේ බලන්නේ බාහිර නෙවෙයි. උන්වහන්සේ බලන්නේ ඇතුළතයි. උන්වහන්සේ බලන්නේ ඇතුළතයි. ඔබ ඇතුළෙන් පාපේ නොකරන්නේ ඇයි? ඇතුළෙන් ඔබ පාපේ නොකරන්නේ ඇයි? වේදී උන්වහන්සේ බලනවා. ඔබ පාපේ නොකරන්නේ ඒ සදාකාලික ගිනිවිලට යන්න බය නේද? ඒවත් නැතිනම් දෙවියන් වහන්සේගේ ගනුවමක් ලැබෙයි මට කියලා බයද නම් උන්වහන්සේ පිළිබඳව තීරණය ගනී. නමුත් ස්වාමීනි මම ඔබ වහන්සේට ආදරය කරන නිසා මම මේ පාපයට අහු වෙන්නේ නැහැ. ස්වාමීනි මම ඔබ වහන්සේට මුළු හදවතින්ම ආදරය කරන නිසා ඔබ වහන්සේට විරුද්ධ කිසි දෙයක් කරන්නේ නැහැ. මෙහෙම කියන අය ඔබ ගානහසක මොකක්ද මේ උදෑසන නැගී සිටින්න. ස්වාමීනි මම ඔබට ආදරේ කියන ඔබ නැගිටින්න. මම නැවත පාපයකට යන්නේ නැහැ. ඔබට විරුද්ධ දෙයක් කරන්නේ නැහැ. ජේසුස් ක්‍රිස්තුනි මම ඔබට ආදරේ නිසා. හලෙලූයා. උන්වහන්සේට ආදරේ කරන්නේ. උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න මගේ සහෝදරිය. ඔබ පමණක් නෙවෙයි. ඔබගේ පසුපසට පරම්පරා දහස් ගණන් ආශිර්වාද ලබන්න ඒ ඇතිව තිබෙනවා. උන්වහන්සේ කියන්නේ ස්වාමීන් මුළු හදවතින් ඔබට ආදරේ. හලෙලූයා. අපි උන්වහන්සේ කියමු ස්වාමීනි මම මෙතෙක් කල හිටියට වඩා මම මෙතෙක් කල පාපයට බය වුණා මට දෙයක් වෙයි කියලා. නමුත් ස්වාමීනි මින් මතුවට මම පාපයට අහු වෙන්නේ නැහැ. කිසිම වැරදි දෙයක් කරන්න යන්නේ නැහැ. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි ස්වාමීනි. ඔබ වහන්සේට ආදරය නිසා. ඔබ වහන්සේට මම ආදරය කරන නිසා. මුළු හදවතින්ම මම ඔබට ආදරය කරන නිසා. මම ඔබ වහන්සේගේ ආඥා අනුකරන මුළුමනින්ම ආරක්ෂා කරන්න යනවා. ස්වාමීනි මට මොන දේ වුණා මම කරන කියන හැම දෙයකදීම මම ඔබට ආදරය නිසා මගේ තීරණ ගන්න යනවා. ඔබට දෙන ආදරය මම තීරණ ගන්න යනවා. මගේ දරුවන්ට දෙන ආදරය මම වැරදි දේවල් කරන්න නැතුව සිටියා. නමුත් ස්වාමීනි මම ඔබට ආදරය නිසා මම ඊට පස්සේ කිසි දෙයක් කරන්නේ නැහැ. කිසිම වරදක් කරන්නේ නැහැ. ස්වාමීනි වාසවල සමාවන්න. ස්වාමීනි මනුෂ්‍යයට පෙරෙන්නේ නැති වෙන්න. මට ඕන තරම් දේවල් කරන්න හැකියාව තිබෙනවා. නමුත් ස්වාමීනි අද මම ඔබ වහන්සේට තදින් තීරණයක් ගන්න. මම ඔබ වහන්සේට ආදරය නිසා මනුෂ්‍යයන්ට පෙරෙනවා නැති වෙන්න. කිසිම වරදක් කරන්නේ නැහැ. ඔබට ආදරය නිසා ස්වාමීනි. ඔබ වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ඒ පියෙක් විදියට මට පුතෙක් විදියට ඔබ වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය කැඩෙන අයුරේ කිසිම දෙයක් නොකරන මිනිස මම ඔබට ආදරය කරනවා ස්වාමීනි. හලෙලූයා. ස්වාමීනි ඔබට ආදරේ.
දෙයක් කරන්න නැහැ. ස්වාමීන් දඬුවම් කරයි කියලා බය නෙවෙයි. ඔබට දින ආදරය නිසා. ස්වාමීන් කිසිදු ආඥාවක් කඩ කරන්න යන්නේ නැහැ. හalleluya. මේ ස්ථානයේ සිටිනා වූ මේ අන්තර්ජාලය හරහා මේකට සහභාගී වන්නා වූ සියලුම දරුවන්ට වහන්සේට බාර කරනවා. අද ඔවුන් යම් කිසි තීරණයක් ගත්තද සියල්ලට වඩා වහන්සේට ප්‍රේම කරනවා. ස්වාමීනි ඔවුන්ගේ ආත්මය සදාකාලික ගිනිවෙලට යයි කියලා බයට නොවේ. ස්වාමීනි දඬුවමක් ලැබෙයි කියලා බයට නොවේ. මින් මතවල ඔවුන් කිසිදු පාපයකට නොයන පිණිස තීරණයක් ගන්නු ලැබුවා. ඒ ඔබ වහන්සේට තියෙන ප්‍රේමය ආදරය නිසා ස්වාමීනි මුළු හදවතින් ඔබට ආදරය කරනවා. ඔබ වහන්සේගේ නොල කිසි දෙයක් ඔවුන්ගේ ජීවිතේ අනවශ්‍ය බව ඔවුන් දැන් තීරණය කරනු ලැබුවා. ස්වාමීනි වහන්සේ කිව්වා ඔබ වහන්සේට ප්‍රේම කරමි. ඔබ වහන්සේගේ ආඥා අනවරත් ආරක්ෂා කරනවා. පරම්පරා දසදහස් ගණනක් යනතේ ඔබගේ ආශිර්වාදයේ පිට යනවා කියලා. ස්වාමීනි අද මෙතෙක් හිටපු කිතුනෝ නෙවෙයි. මෙතෙක් හිටපු පියෙක් නෙවෙයි. මෙතෙක් හිටපු මාක් නෙවෙයි. මෙතෙක් හිටපු සහෝදරෙක් සහෝදරයෙක් ඔබ වහන්සේට ආදරය කරන තීරණ ගන්න මිනිස්සු මේ ස්ථානයේ එළියට යනවා. ඕනේ ආදර්ශය ඔවුන්ගේ මතු පරම්පරාවට දෙන්නේ. ස්වාමීනි අලුත් දෙයක් හට ගන්න සලස්සන්න. අලුත් දෙයක් ස්වාමීනි මෙවර රත්තරේදී ඔබ වහන්සේට තියෙන ප්‍රේමය ඔවුන් තුළ පිළිසඳ ගන්න අවශ්‍යයි. ඒ ප්‍රේමය තුළ ක්‍රියා කරන මිනිස ඕනේ කෙනෙකුට ආශිර්වාදයේ කරුණාව වහන්සේ තුළ වෙනවා. විශේෂයෙන්ම මේ ආඥා කරනවා. මිනිස්යන්ට පෙරෙන්නවත් නොබලෙන්නවත් නොවස ඔබ වහන්සේට සදාකාල ප්‍රේම කරන ආත්මය මොහොතේ කරගොම බලවත් ඔබ වහන්සේගේ ආධිපත්‍යයට එකිනෙකා යටත් කරනවා බාර කරනවා ජීවමාන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ආමේන්. අප සියලුම දෙනා එකට එක්ව ස්වාමීන්ගේ ආඥාව යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපේ ඥානී වහන්සේගේ නාමයෙන් ගෞරව වේවා. වහන්සේගේ රාජ්‍යය වේවා. වහන්සේගේ කමන්ත ස්වර්ගයේ පොළොවේ සිදුවන වේවා. අපගේ දවස් පත භෝජනය අද අපට දෙන වෙනවා. අපට වැරදි කරන්නට කමාවෙන්න අපගේ වැරදි කමක් කරනවා. අප පරීක්ෂා කරනවා අපේ කරවා ගන්න වෙනවා. මක්සල් රාජ්‍ය බලය මහිමෙන් සරණ වාසයේ. ආමේන්. දැන් අපගේ පියෝ ජීවමාන දේවනාසේ කරුණාවද පුත්‍රාණන් යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සහ සමාදානයද ඔබ සියල්ල සමග සදාකාලිකව වේවා. ආමේන්. ඔබ සියලුම දෙනාට ජේසුස් පිටයි.